පින්වත් ඔබ හැම දෙනාටම සදහවත්නි මඩෙන් ගොඩට විත් සුවඳ දෙන නෙළුමක්සේ හදවත අවබෝධයෙන් යුතුව සමාජය සුවපත් කරන්නට වෙරදරන පින්වත් ඔබ උදෙසා බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ උතුම් වූ ධර්ම දේශනාව sannivedanaya කරනවා. දේශනාව පැවැත්වීමට දම් සභා මණ්ඩපයට වැඩම කොට වදාළ පූජනීය කෝරළයාගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේ අපි හැම දෙනාම සාදුනාද පවත්වමින් පිළිගනිමු. අවසරයි අපේ හාමුදුරුවනි. සාදු සාදු සාදු. දේශනාවේ දායකත්වය ධර්මයෙන් කටයුතු කරන්නේ අනුරාධපුර ගලෙන් බිඳුණු වැව පදිංචි සීලවතී මැණිකේ උපාසිකා මාතාව පද්මා කුමාරී උපාසිකා මහත්මිය ප්‍රසන්න අබේ බණ්ඩාර උපාසක මහත්මයා ප්‍රධාන ඒ පවුලේ පින්වතුන්. නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සබ්බ ධම්මේසු අප්පටිහත ඥානචාරස්ස දස බලධරස්ස චතු වේසාරජ්‍ය විසරදස්ස සබ්බ සත්තුත්තමස්ස ධම්මිස්ස රස්ස ධම්ම රාජස්ස ධම්මස්සාමිස්ස තථාගතස්ස සබ්බඤුනෝ සම්මා සම්බුද්දස්ස. සද්ධර්ම ශ්‍රාවක කාරුණික ගුණගරුක බෞද්ධ පින්නතුනි, බොහෝම ශ්‍රද්ධාවෙන් යුක්තව මේ සූදානම් වෙන්නේ ලෞතුරා බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ අති උතුම් වූ ශ්‍රී සද්ධර්ම රත්නයෙන් අබමල් රේණුවකටත් වඩා අඩු බොහෝම පුංචි කොටසක් දේශනා කරවගෙන ධර්ම ගෞරවය පෙරදරි කරගෙන දේශනාගත ධර්මය ශ්‍රවණය කරන්න, එසේ ධර්ම ශ්‍රවණය කිරීමෙන් ලැබෙන අවවාද අනුශාසනා තම තමන්ගේ ජීවිතවලට එකතු කරගෙන වඩාත් නිවැරදි මෙලව ජීවිතයක් සකස් කරගෙන නිවැරදි වුණ මෙලව ජීවිතයක් තුළින් සුගතිගාමී වූ පරලොව ආයිති භවයකින් සැනසෙන්න අවසන ප්‍රාර්ථනා කරන උතුම් බෝධියෙන් අමා මහ නිවනින් සැනසෙන්න මේ කුසල් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව ඇතුවයි. පින්නතුනි, අද ධර්මදේශනාවේ මාතෘකාව හැටියට මම යොදාගන්න කල්පනා කළේ ධම්මපද පාළියේ සඳහන් වෙන ගාථා රත්නයක්. අපේ බුදුරජාණන් වහන්සේ මහමුගලන් මහරහතන් වහන්සේ අහපු ප්‍රශ්නයකට උත්තරයක් හැටියටයි මේ ගාථා රත්නය දේශනා කොට වදාළේ. සච්ඡං බණේන කුඤ්ජෙය්‍ය දජ්ජා පස්මිම්පි යාචිතු ඒතේහි තීහි ඨානේහි ගච්ඡේ දේවාන සන්තිකේ. අපේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නකොට
මහමුගලන් මහරහතන් වහන්සේත් වැඩ හිටියා. මහමුගලන් මහරහතන් වහන්සේ කියලා කියන්නේ මේ ශාසනයේ දෙවනි ශ්‍රාවකයා. උන්වහන්සේගේ මහ විශේෂත්වයක් තිබුණා. විටක දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියන්ට බණ කියනවා. තවත් වරක් අපායට වැඩම කරලා නිරාගිනි නිවලා නිරිසත්තුන්ට බණ කියනවා. මනුස්ස ලෝකයේ අවශ්‍යතාවය යෙදුන හැම මොහොතකම ධර්ම දේශනා කළා. දිව්‍ය ලෝකෙට වැඩම කරලා දෙවියොත් එක්ක විශේෂයෙන් කතා කරනවා. මේ වාගේ උතුම් ආශ්චර්යමත් දිව්‍ය ආත්මයක් ලැබුවේ මනුස්ස ලෝකේ ඉන්න කාලේ මොන පින කරලාද කියලා අහනවා. ඒක ඉගෙනගෙන ඇවිල්ලා අහගෙන ඇවිල්ලා මිනිස්සුන්ට කියනවා. ඒ කරුණු දැනගත්තාම අහගත්තාම මිනිස්සුන්ට පුදුම සතුටක්. මිනිස්සු පවෙන් ඈත් වෙලා පිනටම යොමු වෙනවා. අන්‍ය ආගමික අය පවා මුගලන් මහරහතන් වහන්සේගේ මේ ක්‍රියාව පදනම් කරගෙන සම්බුද්ධ ශාසනයට වැළ නොකැඩී එන්න පටන් ගත්තා. අන්න ඒ නිසා තීර්ථකයෝ බය වුණා මෙහෙම වුණොත් අපට ලැබෙන ලාභ ලෝභ බොහෝම සුළු වෙයි. නොලැබී යයි බඩගින්නේ ඉන්න වෙයි කියලා. සංසාරෙත් කරුමයක් තියෙනවා. මෙදා හේතුව මේකයි. තීර්ථකයෝ විසින් පිරිසක් යොදවලා මහමුගලන් මහරහතන් වහන්සේ පස්සේ කාලේ ඝාතනය කෙරෙව්වෙත් මෙන්න මේ උතුම් ප්‍රතිපත්තිය නිසාමයි. පින්නතුනි මහමුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකේ වැඩලා එක මහේශාක්‍ය දිව්‍යාංගනාවක් ළඟ නතර වෙලා ඇගෙන් ඇහුවා මේ තරම් ලස්සනට මේ තරම් තේජවන්ත විදිහට දිව්‍ය ලෝකේ උපදිලා දිව්‍ය සැප වළඳන ඔබ මනුලව ඉද්දි මොනවද කළේ කියලා. ඇය උත්තර දෙන්න කැමති වුණේ නැහැ. නමුත් රහතන් වහන්සේ නමක් නැවත නැවත අහනකම් බලාගෙන ඉන්න කාටවත් පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඇය උත්තරයක් දෙනවා. ස්වාමීනි මම ධනක් දීලා නැහැ. මම බණක් අහලා නැහැ. මං වෙන පූජාවක් කරලා නැහැ. මට එහෙම කරන්න හැකියාවක් තිබුණෙත් නැහැ. නමුත් මනුස්ස ලෝකේ ඉන්න කාලේ මම මොනම හේතුවක් නිසාවත් බොරු නම් කීවේ නැහැ කියලා. මුසාවාදයක් නම් කීවේ නැහැ. ජීවිතේ නිසාවත් මම බොරු කීවේ නැහැ. ආන්ගේ ආනුභාවයෙන් තමයි මම දෙව්ලොව ආවේ කියලා. තවත් දිව්‍යාංගනාවක් ළඟට ගියා. ඇගෙන් කාරණා අහපුවම ඇය සඳහන් කළා ස්වාමීනි මම කාශ්‍යප බුද්ධ ශාසනයේ කාලේ මනුලොව හිටියා. ඒ කාලේ මගේ ස්වාමියා හරීම සැරපරුසයි. ඡණ්ඩ ක්‍රූර පුද්ගලෙක්. මම දැක්කහම ඔහුගේ මූණ රළු වෙනවා. මම දිහා රවල බලනවා. මට නිතරම දොස් කියනවා. වටපිට බලනකොට අතට අහුවෙන්නේ යමක් දෙයකින් මගේ ඔළුවට ගහලා ඔළුව පළපු වාර සීමාවක් නැහැ. තවත් නොඑක් වර පහර දෙනවා. නමුත් ස්වාමීනි ඔහු මගේ ස්වාමියා නේද කියන කල්පනාව ඇතුව හැම වෙලාවෙම මං ඔහුට අනුකම්පා කළා. ඔහු කෙරෙහි මෛත්‍රී සිත පැවැත්තුවා. මම මැරිලා දෙව්ලොව ආවේ ආන්ගේ මෙත්තා සහගත චේතනාව හින්දා. තවත් තැනක දිව්‍යාංගනාවන් පිරිසක් හිටිය. ඒ දිව්‍යාංගනාවන්ගෙනුත් මේ ගැන ඇහුවා. ඔවුනුත් කරපු පින්කම් ගැන කියන්න ලැජ්ජයි. මනුලොව ඉන්න කාලේ ලොකු පින්කම් කෙරෙලා නැහැ. හරිම දුප්පත් අය වෙලා ඉඳලා තියෙන්නේ. ඒ නිසයි මේ කියන්නේ නැත්තේ පින්කම ගැන. නමුත් රහතන් වහන්සේට උත්තර දෙන්න ඕන නිසා එක දිව්‍යාංගනාවක් කියනවා ස්වාමීනි ලොකු වත්පෝසත්කම් නම් තිබුණේ නැහැ. මං ඒ කාලේ දන් දුන්නේ තිඹිරි ගෙඩියක් කියලා. තව තැනැත්තෙක් කියනවා මං දන් දුන්නේ කැකිරි ගෙඩියක් කියලා.
තවත් තැනෙත්තියක් කියන ස්වාමීනි මම දන් දුන්නේ බොරළු දමන ගෙඩියක් කියලා. මේ ආදි වශයෙන් තවත් දෙව්දුවක් කියනවා ස්වාමීනී මන් දන් දුන්නේ පලාකුළ මිටියක් කියලා. මේ වාගේ ඉතා සුළු දේවල් තමයි දීල දිවිය ලෝකෙ ගිහිල්ල තියෙන්නේ. මුගලන් මහරහතන් වහන්සේ මේ ඔක්කොම සාකච්ඡා කරගෙන බුදුරජාණන් වහන්සේ ළඟට වැඩම කරලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා ස්වාමීනි මනුස්ස ලෝකෙ මෙහෙම කටයුතු කරපු අයට දිවිය ලෝකෙ උපදින්න පුළුවන්ද කියලා. බුදුරජාණන් වහන්සේ අහනවා මොග්ගල්ලාන ඒ අය මුණ ගැහිලා ඒ අයත් එක්ක කතා කරලා තොරතුරු සාකච්ඡා කරලා දැන් මොනවද මගෙන් අහන්නේ කියලා. එහෙමයි ස්වාමීනි පින නම් ඊටාම ඉහළයි. පින ඊටාම ශ්‍රේෂ්ඨයි ස්වාමීනි. මම එහෙම දෙවියෝ දැක්ක කතා බහ කළා. කියන කාරණාව සිහිපත් කළා. ඒ වෙලාවේ මුගලන් මහරහතන් වහන්සේ අහපු අර ප්‍රශ්නෙට උත්තරයක් මේ සුළු පින්කම් කරලා දෙව්ලොව උපදින්න පුළුවන්ද? උත්තරයක් හැටියට තමයි අපි අර මාතෘකා කරගත්ත ගාථා රත්නය දේශනා කොට වදාළේ. ඒකේ මුලින්ම තිබ්බේ සච්ඡං බණේන. ඒ කියන්නේ ඇත්ත කතා කරන්න ඕනේ. බුදුරජාණන් වහන්සේ ඇත්ත කතා කිරීම මොන තරම්නම් අගය කළාද? කෙටියෙන්ම මෙහෙම සඳහන් කළොත් මේ මහ පෘථුවිය උඩ යම් උසස්ම රසයක් තියෙනවනම් ආන්ගේ රසය සත්‍ය රසයයි කියලා දේශනා කළා. ලෝකේ තියෙන උතුම්ම රසය සත්‍ය රසයයි. ඇත්ත පාවිච්චි කරන්න. මොනම හේතුවක් නිසාවත් බොරු කියන්න එපා. අර දිව්‍යාංගනාව දෙව්ලොව ගිහිල්ලා තියෙන්නේ ඇත්ත කතා කරපු හින්දා. එමනම් මේ ඇත්තට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? යමෙක් තුල ඇත්ත භාවිතා කරනවා නම් ආන්ගේ පුද්ගලට නමක් තියෙනවා සත්‍යවාදී කියලා. ඔහුගේ වචනේ කවුරුවත් අවිශ්වාස කරන්නේ. මහණෙනි මේ ලෝකේ බොරු කියන කෙනෙක් ඉන්නවද? ඒ පුද්ගලයාට කරන්න බැරි පාපයක් නෑ කියලා දේශනා කළා. බොරු කියන කෙනාට කළ නොහැකි පාපයක් නෑ. මොකද ඕනෙම පාපයක් කරලා කරන්න තියෙන්නේ බොරුවක් කියන එක. වැරදි වැඩක් කරන බව දැනත් ඔහු කරන්නේ බොරු කියන්න පුළුවන් හින්දා. ආන්ගේ හින්දා බොරු කියන්නාට කළ නොහැකි පාපයක් නැත කියලා දේශනා කළා. නමුත් යමෙක් සත්‍යම භාවිතා කරනවා නම් සත්‍යයේ ආනිසංස කොපමණද? බුදුරජාණන් වහන්සේ සිල්පදයක් හැටියට බොරු කියන්න එපා කියලා අපිට දේශනා කරලා තියෙනවා. සිල්පදයක් හැටියට පනවලයි තියෙන්නේ. පින්නතින් අපි මේ කාරණාවේදී පොඩි නිවැරදි කර ගැනීමක් කරන්න ඕනේ. දැන් සමහර අය දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ ඇත්ත කතා කරලා. තව කෙනෙක් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ ස්වාමියාට මෛත්‍රී කරලා. තව පිරිසක් දිව්‍ය ලෝකෙ ගිහිල්ලා තියෙන්නේ තිඹිරි ගෙඩියක්, කැකිරි ගෙඩියක්, බොරළු දමන ගෙඩියක්, පලාමිටක් දන් දීලා. දැන් ඒත් එක්ක හිතනකොට අපේ සමහර පින්නතුන්ට හිතෙන්න පුළුවන් එහෙනම් ඉතින් මං කරගෙන තියෙන පින් ඕනෑවටත් වැඩි. කැකිරි තිඹිරි පූජා කරලා දිව්‍ය ලෝකෙ ගියා නම් සාංගික දාන 2-3ක් දීලා තිබිච්ච අපි ගැන කවර කතාවද? අපට ඊටාම ඉහළ දිව්‍ය ලෝකවල දිව්‍ය සම්පත් විඳින්න පුළුවන් කියලා කෙනෙකුට හිතෙන්න පුළුවන්. මේ ආදී වශයෙන් මුලාවටපත් වෙනවා. එහෙම හිතුවොත් ඒක හැබෑවටම මුලාවක් වෙන්න පුළුවන්. එතකොට බණ පොතේ තියෙන බොරුද? නෑ, මේ කතාවත් ඇත්තම තමයි. හැබැයි ඒක මෙන්න මෙහෙම තේරුම් ගන්න ඕනේ. උදාහරණයක් හැටියට මම නිතර පැහැදිලි කරපු කාරණාවක්. ජාත්‍යන්තර ක්‍රීඩා පිටියක අපි කියමු දුවන තරගයකට පිරිසක් සූදානම් වෙනවා.
හැමෝම තමන්ගේ මන්තීරුවට ඇවිල්ලා දැන් දුවන්නයි ලෑස්තිය. ඒකේ තියෙන තවත් මන්තීරුවක ගෙනහිල්ලා අපි තිබ්බොත් අපිටත් දුව හැකි දේගොල්ලොත් එක්ක. ඒ මන්තීරුවේ දුවන හැටිවත් අපිට තේරෙන්නේ නැහැ. නමුත් අපෙත් සමහර වෙලාවට අපෙත් දුවල පුතාලා විදේශ රටවල ඒ ක්‍රීඩාංගනවල ඒ මන්තීරුවල දුවනවා. අපේ දරුවෝ දුවනවා ඒ දරුවෝ හදාපු අපිට දුවන්න බෑ. මොකද්ද මේකේ තියෙන වෙනස? වෙනස තමයි දරුවෝ පුංචි කාලේ ඉඳලම ඒ තරඟෙට පුහුණු වුණා. පාසලේදී පුහුණු වුණා. ක්‍රීඩා සමාජ මට්ටමින් පුහුණු වුණා. වෙනත් අන්තර්ජාතික තරඟවල පුහුණු වුණා. මාස ගණන් අවුරුදු ගණන් ලබාපු පුහුණුවක් මත තමයි ඒගොල්ලෝ ඒ වැඩේ කරන්නේ. නමුත් ඒ පුහුණුව ලබල නැති ඔබටයි මටයි ඒ මන්තීරුවේ දුවන්න තේරෙන්නේ නැහැ. ආන් ඒ වාගේ තමයි මේ සැරේ නම් දන් දීලා තියෙන කැකිරි තිඹිරි තමයි. නමුත් දිව්‍ය ලෝකෙ ගියේ මේ ජීවිතේ බැරි වුණාට මොකක් හරි හේතුවකින් පෙර ජීවිතවල අති දීර්ඝ කාලයක් හොඳට සිල් රැකලා තියෙන හින්දා. ආන් ඒ කුසල ශක්තියයි මෙතෙන්ට මේ එකතු වෙලා තියෙන්නේ. ඒක අපි හිතා ගන්න ඕනේ නැත්තම් අපි කරපු ප්‍රමාණය ඇති කියලා මුලාවකට පත් වෙලා ඉන්න පුළුවන්. අපි හිතන්න ඕනේ අපි කරපු ප්‍රමාණය නම් හොඳටම මදි කියලා. කොච්චර කළත් හිතන්න ඕනේ හොඳටම මදි කියලා. එහෙනම් මුලින් සඳහන් කළේ ඇත්ත කතා කරන්න ඕනේ. මං කිව්වා සත්‍යයේ තියෙන වටිනාකම් පහසුකම් ලාභ සීමාවක් නැහැ. අපේ පින්නතුන් අහලා තියෙනව නේද මගමානවකතුමා ගැන? සක්‍ර දේවේන්ද්‍ර බවට පත් වුණ මගමානවක. එතකොට තව අහලා ඇති අදිමුක්ත කියන සාමණේරයෝ ගැන. අදිමුක්ත කියන සාමණේරයෝ තරුණ වයසට ආවට පස්සේ ගුරු හාමුදුරුවෝ ඇහුවා දැන් වයස කීයද කියලා උපසම්පදා කරන්න. උන්වහන්සේ සඳහන් කළා ස්වාමීනි ඒක දන්නේ අම්මා තමයි කියලා. එහෙනම් ගිහිල්ලා අම්මගෙන් අහගෙන ඉන්න උපන් දිනේ කවද්ද? දැන් අදිමුක්තයන් වහන්සේ පිටත් වෙලා යනවා. යනකොට කැලෑවක් මැද්දෙන් යනවා. ඒ කැලේ ඉන්න හොරු හාමුදුරුවන් අල්ලගත්තා. දැන් ලෑස්තිය මරන්න. හාමුදුරුවෝ කල්පනා කළා ළඟදි මහාන වෙච්ච මම මගේ ජීවිතයට තව ලොකු යහපතක් කරගෙන නැහැ. හදිසියේ මැරුණොත් අපරාධ මේ ජීවිතේ. කොහොම හරි බේරෙන්න ඕනේ කියලා කල්පනා කළා. හොර නායකයාට කතා කළා. කීවා මම මේ කැලේට ඇතුල් වෙන බව හුඟක් දෙනා දැක්කා. තව හුඟක් දන්න අය ඉන්නවා. මම මේ කැලෙන් පිට වුණේ නැත්තම් ඒ මිනිස්සු ඔක්කොම කතා කරනවා මේ කැලේ ඉන්න හොරු අඩුම තරමේ හාමුදුරු නමක්වත් අත්හරින්නේ නැහැ කියලා. ආයේ කවුරුවත් කැලේට එන එකකුත් නෑ. පාඩුව මට දොඹලටද කියලා ඇහුවා. අපිට පාඩුයි. ඒක තේරුම් අරගත්ත හොර නායකයා හාමුදුරුවන්ව නිදහස් කළා. හැබැයි හාමුදුරුවෝ සඳහන් කළා මම මෙහෙම කාරණාවකට යන්නේ. නමුත් මගේ ජීවිතේ උඹලා බේරනවා නම් මම පොරොන්දු වෙනවා කවදාවත් උඹලා මේ කැලේ ඉන්න බව කාටවත් කියන්නේ නැහැ කියලා. පොරොන්දුවක් දුන්නා. ඊට පස්සේ නිදහස් කළා. හාමුදුරුවෝ ගියා. අම්මා තාත්තා මුණ ගැහුණා. උපන් දිනේ අහගත්තා මම යන්නම් කියලා පිටත් වුණා. අම්මයි තාත්තයි දෙන්නත් මේ කැලේ හරහම තමයි එන්න ඕනේ ගෙදර යන්න. එතන සහෝදරයෙක් ඉන්නවා. කීවෙනේ අර කැලෙන් නම් යන්න එපා. මෙහෙම භයානක හොරු කට්ටියක් ඉන්නවා කියලා කීවේ නෑ. නමුත් කැලේ මැදදී තුන් දෙනාම හොරු අල්ලගත්තා. දසවද දෙනවා අල්ලගෙන. අම්මා අඬනවා. අනේ අදිමුක්තියන්ගේ හැටි. අදිමුක්තියොත් මේ කැලේ හරහම ආවා.
අධිමුක්තයොත් මේ හොරුන්ට අහුවෙන්න ඇති. මොනව හරි ක්‍රමයකින් බේරෙන්න ඇති. භික්ෂුවක් නිසා හරි අත්හරින්න ඇති. නමුත් අඩ්ඩුම තරමේ තමන්ගේ අම්මටයි තාත්තටයි සහෝදරයටයි වත් කීවේ නෑනේ මේ කැලේ හොරු ඉන්නවා එන්න එපා කියලා. පුදුම දරුවෙක් තමයි කියා මාඬනවා. ඒක හොරනායකයට ඇහුණා. අධිමුක්තයෝ උඹලගේ කවුද කියලා ඇහුවා. ඒ මගේ පුතා මේ ඉන්නේ උන්වහන්සේගේ තාත්තා මේ ඉන්නේ උන්වහන්සේගේ සහෝදරයා. හොරා කල්පනා කළා මේ තමයි බුද්ධ ශාසනයේ හැටි. උන්වහන්සේ පොරොන්දුවක් දුන්න බොරු කියන්නේ කියලා. අඩුම තරමේ තමන්ගේ අම්මටයි තාත්තටයි වත් මේ කැලෙන් යන්න එපා කියලා කියලා නෑ. ඒ තරම්ම සත්‍ය වචනය මත උන්වහන්සේ පිහිටලා ඉන්නවා. හොරනායකය සඳහන් කළා ඔය තුන්දෙනා ගෞරවනීය විදිහට නිදහස් කරන්න කියලා. තමන්ගේ හොරු 500ටම කතා කළා. අධිමුක්ත සාමණේරයන් වහන්සේ හොයාගෙන ගියා. උන්වහන්සේ ළඟ පැවිද්ද ඉල්ලුවා මේ හොරු. එතකොට මෙවන් දරුණු මංකොල්ල කණ්ඩායමක් සුපේශල ශික්ෂාකාමී පැවිද්දන් පිරිසක් බවට පත් කරවන්න ඔවුන්ට හම්බ වුණු උපකාරය මොකද්ද? සත්‍ය වචනය. තවත් එක කාරණාවක් සිහිපත් කළොත් හාරිත තාපසතුමා අහලා ඇති අපේ හාරිත තාපස ගැන. හාරිත තාපස කියලා කියන්නේ අපේ බෝසතාණන් වහන්සේ. පංච අභිඥා අෂ්ට සමාපත්තිලාභීව හිමාලේ වැඩ ඉඳලා වස් කාලේ ගමට ආවා. රජුරු තමන්ගේ උයනේ නවත්තගෙන හොඳට ආහාර පාන ආදී සංග්‍රහ කරලා උපස්ථාන කරගත්තා. මේ අතර එක දවසක් රජුරවන්ට අහන්න ලැබුණා රජුරුවන්ගේ රාජ්‍යයේ එක කෙරවලක එක ප්‍රදේශයක කැරල්ලක් ඇතිලා. දැන් රජුරවන්ට කැරල්ල සංසිඳවන්න යන්න වෙලා. රජුරුව බිසවට කතා කරලා කීවා මම අහවල් කැරල්ලට යනවා සංසිඳවන්න. නමුත් තාපසයන් වහන්සේ හැමදාම දානෙට වඩිනවා. දැසි දස්සු හදාපු කෑමනම් කවදාවත් උන්වහන්සේට දෙන්න එපා. ඔබේ අතින්ම ඊටාම පිරිසිදුවට දානෙ උයලා උන්වහන්සේට දන් දෙන්න කිව්වා. බිරිඳත් ඒක බාරගත්තා. හැමදාම දන් දුන්නා. එක දවසක් තාපසතුමා එන්න වෙලා ගියා. බිරිඳ මාලිගාවේ දොරවල් වහලා සුවඳ පැනින් නාලා උන්වහන්සේ වඩිනකන් දුහුල් සලුවක් ඇඟේ තවරගෙන ටිකක් නිදාගත්තා. තාපසතුමා අහසින්ම වැඩියා. මාලිගාවේ ඔක්කොම දොරවල් වහලා එක ජනේලයක් කරලා තියෙනවා. අහසින්ම ඇවිල්ලා නතර වුණේ ජනේලෙ ගාව. අර රළු සිවුර හුළඟට ගැටෙනවා ඇහිලා බිරිඳ එක පාරම නැගිට්ටා. නැගිටිනකොට අර ඊටා සිවුම් වස්ත්‍රය ගැලවිලා බිම වැටුණා. ස්ත්‍රී ශරීරාංග දකින්න ලැබුණා. වසර ගණනාවක් යටපත් කරගෙන හිටපු රාගය ඉස්මතු වුණා. ඇගේ අතින් අල්ලගත්ත ගේ ඇතුළට ඇවිල්ලා ඔවුන් අතර කාම සම්බන්ධයක් ඇති වුණා. දැන් අභිඥා ඔක්කොම පිරිහිලා. අහසින් ආපු උත්තමයා දැන් බිමින් යනවා. දැන් බිමින් යනවා වළඳනවා බිමින් යනවා. හැබැයි නිතර බිරිඳත් එක්ක අර අනියම් සම්බන්ධයක් සිද්ධ වුණා. සංසාරේ කොච්චර භයානකද? සසර හැටි කොහොමද? ලෝතුරා බුදු වෙන්න පාරමිතා පුරලා අභිඥා ලබාගත් මහ බෝසතාණන් වහන්සේට මේ වාගේ අවස්ථා තුල වැරදීම් වුණා නම් සාමාන්‍ය අය ගැන කවර කතාද? නමුත් ධර්මය දැනගෙනගෙන ධර්මයෙන් පොහොසත් නම් යමෙක් ඔහු මෙවන් දේවල් වලට පැටලෙන්නේ නැහැ කොහොමත්. මොකද සසර ඊට වඩා දුකයි කියලා එතකොට දන්නවා. ඉතින් කාලයක් යනකොට දවස් කීපයක් යනකොට මිනිස්සු රජුරන්ට පණිවිඩය ඇරියා. තාපසතුමයි රාජ බිසවයි අතර අනියම් සම්බන්ධයක් තියෙනවා කියලා. රජුර ගණන්වත් ගත්තේ නැහැ. රජුරු රාජ්‍යයට ඇවිල්ලා රටවැසියෝ ගැන හොයලා බලලා මාලිගාවට ගිහිල්ලා විවේකීව බිසවගෙන් ඇහුවා
මෙහෙම කටකතාවක් යනවා ඇත්තද කියලා. වෙන කරන්න දෙයක් නෑ. රජ්ජුරුවන්ට බොරු කිව්වොත් හිස ගසා දායිද දන්නෙත් නෑ. එහෙමයි මහරජතුමනි ඒක ඇත්තයි කියලා කිව්වා. එයින් එහාට වචනයක්වත් කීවේ නෑ. රජ්ජුරුව ගියා තාපසතුමා ගාවට. මොකද බිරිඳට වචනයක්වත් කීවේ නැත්තේ රජ්ජුරුවන්ට බිරිඳගේ වචන විශ්වාස නැහැ. තාපසතුමා ළඟට ගිහිල්ලා කාරණාව ඇහුවා. උන්වහන්සේ කල්පනා කළා රජවරු බොහොම දරුණුයි. රජ්ජුරුවන්ගේ උත්තම භාණ්ඩයන් අතර ස්ත්‍රිය පළවෙනි තැන ඉන්නවා. ඇය මම විසින් අපහරණය කළා කියලා කියන්නේ රජු හොඳටම කෝප වෙන කටයුත්තක්. ඔව් කීවොත් කියන මොහොතින් මගේ හිස ගසා දාන්න පුළුවන්. කල්පනා කළා කමක් නැහැ. හිස ගසා දාපුවාවි. මේ කාරණාවෙන් බේරෙන්න බොරු කීවොත් මට ලෞතුරා බුදු බව ලැබෙන එකක් නෑ කියලා හිතුවා. ඔව් මහරජය ඇත්තයි කියලා සඳහන් කළා. රජුරු අහනවා මෙච්චර කල් ඔබ වහන්සේ ප්‍රගුණ කරපු ඔබ වහන්සේගේ ඥානයේ ධ්‍යානයේ කොහෙද ගියේ කියලා. කෝයේ ප්‍රඥාව කියලා. රජුරන්ට ලැජ්ජ හිතුණා. තාපසතුමාට ලැජ්ජ හිතුණා. කුටියට ගියා. කසින මණ්ඩලය ගත්තා. වාඩි වුණා. කසින මණ්ඩලයේ දිහා බලාගෙන භාවනාව දියුණු කළා. රජ්ජුරුව තාම අඹ උයනේ. අහසට පැන නැංගා. අහසින්ම රජ්ජුරුව ළඟට ආවා. මහරජය නොගැලපෙන තැනකට ආපු නිසා මට වැරදුන බව ඇත්තයි. අය කවදාවත් මෙවන් තැන්වලට මම එන්නේ නෑ කියලා හිමාලයට වැඩලා එහෙන් අපවත් වෙලා බඹලෝ උප්පත්තිය ලැබුවා. එතකොට දැන් කල්පනා කළේ බොරුවක් කියලා බේරෙන්න පුළුවන්. මොකද තාපසතුමා නෑ කීවනම් රජුරු කීයටවත් පිළිගන්නේ නෑ අනික් අය කියන දේවල්. සියලු දෙනාගේම වචනයට වඩා තාපසතුමාගේ වචනේ රජුරන්ට විශ්වාසයි. ආන්ගේ මහා විශ්වාසවන්තයා මම මේ වැඩේ කළේ නෑ මහරජ කියලා කිව්වොත් ඒකත් ඉහෙලින්ම පිළිගන්නවා. නමුත් පස්සේ කාලේ දැනගත්තොත් මං ගැන උපරිමයට කලකිරෙනවා. ආන් එහෙම කල්පනා කරලා ඇත්තම කියනවා. මහරජ එහෙම වුණා තමයි කියලා. ඉතින් එතකොටයි අර එහෙම ඇහුවේ. කසින මණ්ඩලයෙන් නැවත ධ්‍යාන වඩාගෙන බඹලෝට යනකම් ගියා. නමුත් රජ්ජුරුවන්ගේ කඩුවෙන් කොටලා මරයිද කියන හේතුව පැත්තක තියලා මුසාවාදයෙන් වළකින්න කටයුතු කළා. සත්‍ය වචනයට කොච්චර දේවල් කරන්න පුළුවන්ද? සත්‍ය තුල මොනතරම් පිහිටක් ආරක්ෂාවක් තියෙනවද? පිළිතුරු මේ ගැන සාකච්ඡා කරනවා නම් තව කරුණු ඕන තරම් කතා කරයි. ඔබත් දිවි හිමියෙන් මුසාවාදයට ලක් වෙන්න එපා. බොරු කියන්න එපා. හැම වෙලාවෙම ඇත්ත කතා කරන්න එවන් පුජ්‍යලයට දෙවි බමුණගේ පවා පිහිට සරණත් ලැබෙනවා. මේ ගාථාවේ දෙවෙනි කාරණාව වන කුංජෙය්‍ය කෝප වෙන්න එපා. මතක් කළා අර කාන්තාව සඳහන් කරනවා කාශ්‍යප භාග්‍යතුන් වහන්සේගේ කාලේ මනුලව ඉපදිලා ස්වාමියාගෙන් ගුටි කකා හිටියත් කවදාවත් කේන්ති ගත්තේ නැහැ. හැම වෙලාවෙම තමන්ගේ ස්වාමියාට මෛත්‍රී සිත පතුරවන්න ඇයට පුළුවන් වෙලා තිබුණා. ඒ කියන්නේ ඒ හැමෝම අපිට වඩා හුඟක් හොඳයි. මොකද මේ කියන විදිහේ කරදර අපිට ආවනම් අපිටත් කවදාවත් මෛත්‍රී කර කර ඉඳ හිතෙනවද? එහෙම හිතෙන්නේ නැද්ද? ඒකයි මං කියේ මේ කතා කරන අය අපිට වඩා හොඳයි කියලා. කේන්ති ආපු නිසා ස්වාමියා මට කොච්චර කරදර කළත් මම ස්වාමියාට හිතින්වත් චෝදනා කළේ නැහැ. ද්වේෂයක් ඇති කරගත්තේ නැහැ. අන්න ඒ නිසා ස්වාමීනි මන් දෙව්ලොව ආවා. ඒ තමයි අර කැපකිරීමේ ප්‍රතිඵලය. මෙන්න මේක නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ ලොකු ලාභයක් වෙනුවෙන්. ලොකු සැපයක් වෙනුවෙන් පොඩි සැප අත්හරින්න කියලා. ලොකු ලාභයක් ලැබෙනවා නම් කුඩා ලාභය අත්හැරියට කමක් නැහැ. භාග්‍යතුන් වහන්සේ දේශනා කරන්නේ එකයි
ලොකු දෙයක් වෙනුවෙන් පොඩි එකත් හරින්න කියලා. එහෙමනම් මෙන්න මේ මුසාව අපිට ලොකු යහපතක් කරනවාද? මේකෙන් කිරිච්ච ලොකු යහපතක් නෑ බොරු කිව්වා කියලා. අනික බොරු කියන ජාතිය කියාගෙන යනකොට පෑදීගෙනත් යනවා. මේ දැනට මේ මොහොතින් මැගෑරගන්න බොරු කියන්න පුළුවන්. පස්සේ කොයි වෙලාවෙ හරි දවසක එක එළි වෙනවා. එතකොට කියාපු බොරුවෙන් වැඩකුත් නැහැ. වෙච්ච දෙයින් තේරුමකුත් නැහැ. අර සමහරලාට කියන්නේ සමහර අය ඉවසලා අන්තිමට කියනවා බැරිම තැන තමයි මම මේ වැඩේ කෙරුවේ කියලා. මෙච්චර කල්ම ඉවසුවා බැරිම තැන මෙහෙම කළා. එතකොට පින්නතරි බැරිම තැන එහෙම කළා නම් මෙච්චර කල් ඉවසපු එකේ තේරුමක් නැහැ. ඉවසලා බැරිම වෙලාවෙත් ඉවසන්න පුළුවන් නම් තමයි දිනලා තියෙන්නේ. එහෙම නැත්නම් අර ඉවසපුවා ඔක්කොම ඉවරයි. මෛත්‍රී සිත හරි වටිනවා. දේශ සිත හරි භයානකයි. බුදුරජාණන් වහන්සේ කකචූපම අවවාදය කියලා අවවාදයක් කරනවා භික්ෂුන් වහන්සේලාට. ඒක එක අවවාදයක සඳහන් කරනවා මහණෙනි, හරස් කියත අරගෙන දෙන්නෙක් දෙපැත්ත ඉඳගෙන උඹලා ඉරුවොත් හරස් කියතෙන් දෙකට කැපුවොත් ආන් ඒ කපන පුද්ගලයාට මෛත්‍රී කරන්න කියලා. දැන් කියතෙන් කපනවා. අනිවාර්යෙන් තව ටිකකින් මැරෙනවා. මම කේන්තියෙන් පුපුරනවා. සාප කරනවා, ද්වේෂ කරනවා, බනිනවා කපන මිනිසු දෙන්නට. එහෙම කළා කියලා ඒගොල්ලෝ මාව කපන එක නවත්තනවද? මං කපන්ඩ ඒගොල්ලන්ට උපදෙස් දුන්න කෙනා ඒක නවත්තනවද? මට තරහ ගියා කියලා. ඒක නවත්තන්නේ නැත. මට තරහ ගියාම නවත්තනව නම් ඒකත් දෙයක්. එහෙනම් මේ කේන්තියෙන් ඉඳලා මැරිලා ගිහිල්ලා කොහේ උපදීද? ධර්මයේ සඳහන් කරනවා දේශසිත සහිතව මැරුණොත් අපායේ ඉපදෙනවා. ඊට පස්සේ එක්ක අපායේ උපදිනවා. ඊළඟට සඳහන් කළා එහෙම නැත්තම් විස සහිත සතෙක් වෙලා ඉපදෙනවා. විස සහිත සතෙක්. ඒතර කවුද මේ විස සහිත සත්ව වෙලා ඉපදෙන්නේ? දේශයෙන් මැරිච්ච අය. නයි වෙලා ඉපදෙනවා. පොළොංගු වෙලා ඉපදෙනවා. කුණ කටුව මාවිල් ගෝනුස්සෝ ආදී සත්තු වෙලා ඉපදෙනවා. මේ මැරිච්ච කෙනා දේශයෙන් මැරිච්ච අය. එහෙම නැති වුණොත් යක්කු වෙලා ඉපදෙනවා. ද්වේෂසිත. ප්‍රායෝගික සමාජෙත් ඒ වාගේ දේවල් වලට ඕන තරම් කරුණු කාරණා හොයන්න බැරි කමක් නැහැ. හොයාගෙන ගිහින් බලහම මැරිලා තියෙන්නේ දේශසිතක් පෙරදිරි කරගෙන. සියදිවි හානි කරගන්න පුළුවන් ද කේන්තියක් නැතුව. සියලු දෙනාම අන් සියල්ලටම වඩා ආදරේ තමන්ගේ ජීවිතයට. මේ ලෝකේ හැම දෙයකටම වඩා වැඩිම කැමති තමන්ගේ ජීවිතයට. ඒ ජීවිතේ නැති කරගන්න පුළුවන් නම් යම් කෙනෙකුට සියදිවි හානි කර ගැනීමක් හැටියට ඒක කරන්න ද්වේෂසිතක් තියෙන්න ඕනේ. බෙල්ල වල දාගන්නේ කේන්තිය හින්දා. වහකන්නේ වහ බොන්නේ කේන්තිය හින්දා. කෝච්චියට පයින්නේ ගඟට පයින්නේ කේන්තිය නිසා. නිකන් කේන්ති නැති වෙලාවට පාලම උඩ හිටගෙන ගඟ දිහා බලන්නත් බයයි. නමුත් කේන්තියාවහම ඒ ගඟට පයින්න තරම් හිතෙනවා. නමුත් එතකොට මැරෙන්නේ කේන්තියෙන්. සුගතියක් තියෙයි කියන කාරණාව කොහොමත් හිතන්න අමාරුයි. ආන් ඒ හින්දා දේශනා කළා මේ ද්වේෂය හරිම භයානකයි මහණෙනි. ද්වේෂයෙන් ඈත් වෙන්න ඕනේ කියලා. ධම්මපදයේ එක තැනක නැවත දේශනාවක් කළා. මහණෙනි යම් කාන්තාවක් මාස ගානක් දරු කලලයක් බඩේ තියාගෙන ඉඳලා නිසි කල් වයස් ගෙවිලා දරු ගැබ හෙලලා දරුවා බිහි කරලා කුඩා කාලේ ඉඳලා කවලා පොවලා නාවලා පිරිසිදු කරලා පෝෂණය කරලා දැන් ලොකු මහත් කරලා
මෙන්න මේ ලොකු මහත් වුණ පුද්ගලයා තමන් බිහි කරපු අම්මටත් ගහනවා. තමන් බිහි කරපු අම්මත් මරනවා. මොකක් නිසාද? කේන්තිය හින්දා. කේන්තියක් නැත්තම් අම්මට ගහන්න පුළුවන්ද? කේන්තිය නිසා. තව කෙනෙක් කේන්ති ගියහම ඉස්සරලම ඇස් රතු වෙනවා. මූණ කළු වෙනවා. ඇඟ වෙවුලනවා. හිත ඇතුලෙන් බයිනවා. එහෙම බැන බැන ඉඳලා පස්සේ වචන බවට පත් කරනවා. එහෙම බැන බැන ඉඳලා පස්සේ වටපිට බලනවා. පොළො මුගුරු හොයනවා. ඊළඟට පහර දෙනවා. අවි ආයුධ අරගෙන ඇඟ සිදුරු කරනවා. කෑලි කෑලි වලට කපනවා. 7-8 පොලේ 10-12 පොලේ අනිනවා. මිනිහෙකුට පිහියෙන් අනින්න පුළුවන්ද කේන්තියක් නැතුව? සමහර වෙලාවට අපි සමාජය අහනවා ඔය විද්‍යුත් මාධ්‍ය මුද්‍රිත මාධ්‍ය අපි දකිනවා එක පොලකට ඇනලා නෙමෙයි 10-15 තැනට 20-30 පොලට ඇනලා. කේන්තියක් නැත්තම් එහෙම අයින්න පුළුවන්ද කෑ ගහද්දි? එතකොට මේ ද්වේෂය කොච්චර භයානකද කියලා තේරෙනවද? යමෙකුට ද්වේෂයෙන් මග අරින්න පුළුවන් නම් ද්වේෂ සිතෙන් ඈත් වෙන්න පුළුවන් නම් ඒ පුජ්‍යලයා සුගතියටම යනවා. සච්ඡං බණේන සත්‍ය කතා කරන්න. න කුඤ්ජෙය්‍ය කවදාවත් ද්වේෂ කරන්න එපා, කෝප කරන්න එපා. ඊළඟට සඳහන් කළා දජ්ජාපස්මින්පි යාචිතු. ඊළඟට සඳහන් කළේ දන් දෙන්න කියලා. යාචක කියලා කියන්නේ ඉල්ලන කෙනාට. යාචිත කියලා කියන්නේ දායකයට. යාචකයා ඉල්ලනවා. දායකයා දෙනවා. යාචක යාචිත. ඉල්ලගෙන එන අයට දෙන්න. දානය මොනතරම්නම් ශ්‍රේෂ්ඨද? නිතර නිතර බණ අහලා දානය ගැන කරුණු හුඟක් අපේ අය දන්නවා ඇති. පින්නතේ බුදුරජාණන් වහන්සේ වරක දේශනා කළා යම් කෙනෙක් මේ ලෝකෙන් චුත වුණාට පස්සේ ඒ පුද්ගලයා නැවත උපදින්නේ කොහෙද? මනුස්ස ලෝකෙද? දිව්‍ය ලෝකෙද? බ්‍රහ්ම ලෝකෙද? එහෙම නැත්තම් සතර අපායේද? මට බෑ උපදින තැන හදන්න. මට පුළුවන් මැරෙන්න. නමුත් උපදින තැන මම දන්නේ නැහැ. නමුත් මෙහෙන් ප්‍රාණ වායුව නික්ම යන ඊළඟ නිමේෂෙට මන් තැනක උපද්දවන්නේ කවුද? මැරිච්ච කෙනා ඒ තරම් වේගෙන් උපදිනවා. කොහේ හරි උපදිනවා. නමුත් ඒ උපදින කෙනා සුගතිගාමී කරනවද දුගතිගාමී කරනවද කියන එක තීරණය කරන්නේ සීලය. සීලය තමයි උපදින තැන තීරණය කරන්නේ. දානය තමයි ඉපදුනාට පස්සේ ලැබෙන දේ තීරණය කරන්නේ. එහෙමනම් දන් නොදී මේ සසර සුවපත් කරන්න විදිහක් ඇත්තෙම නැහැ. මේක මහා වරප්‍රසාද වලින් පිරිච්ච ජීවිතයක්. නමුත් අද ඔබට අඩුපාඩුවේ මටයි. අපේ ගෙවල් දොරවල් වල මොන තරම් අඩුපාඩු තියෙනවද? අහවල්ුන්ට තියෙන අපේ ගෙදර නැති දේවල් ගැන කල්පනා කරලා අපි හරියට දුක් වෙනවා. නමුත් මෙතෙන් පටන් නිවන් දක්නා ජාති දක්වා එවන් දුකක් ඇති නොවෙන්න. එවන් අඩුපාඩුවක් නොදකින්න. ඉල්ලන ඕනෑම කෙනෙකුට සතුටින් බොහෝසේ දෙන්න. ඕන තරම් ධන සම්පත් සහිත ජීවිතයක් ලබන්න නම් දානය අත්‍යවශ්‍යයි. ඒක හරිය වටින කාරණාවක්. මේ ලැබිච්ච උතුම් මනුස්ස ජීවිතය මේ භවයෙන්ම කෙරවල වෙනවා කියන කාරණාවක් අපි දන්නේ නැහැ. මේ භවයෙන් කෙලවර නොවෙනවා නම්
තවත් ආත්ම කෝටි ප්‍රකෝටි ගණන් සංසාරය අපිට ඇවිදින්න සිද්ධ වෙනවා. ඒසා දීර්ඝ සසරක ඇවිදින අපිට කොච්චර දේවල් අගහිග වෙයිද. අපි කියමු එදිනෙදාට අවශ්‍යම දේවල් ඒවා අගහිගයක් නැත්තන් අපි කොච්චර සුවෙන් සැපෙන් කටයුතු කරනවාද. අන්න එහෙම වෙන්න නම් මෙදා දන් දෙන්න ඕනේ. මෙදා දන් දුන්නහම තමයි ඒ දේවල් ලැබෙන්නේ. අපේ බුදුරජාණන් වහන්සේ අපිට දේශනා කළා දානවස්තු 10ක්. අපි එකට කියන්නේ මොන දානය කියලාද? දස දානවස්තුව. යම් කෙනෙක් තෙරුවන් සරණ ගිහිල්ලා පන්සිල් ආරක්ෂා කරගෙන දස දානවස්තුවෙන් පොහොසත් වෙනවා නම් ඔහුගේ සාංසාරික ජීවිතයේ දුකයි කියලා කියන්න හේතුවක් නැහැ. ලෞකික ජීවිතයේ දුකක් නෑ. හේතු මනාව දන් දීලායි තියෙන්නේ. මනාව ආහාර පාන ලැබලයි තියෙන්නේ. අන්න එහෙම අය මේ දස දාන වස්තුව හිත හිතා සම්පූර්ණ කරනවා. අන්නදෝ බලදෝ හෝති. ආහාර දුන්නහම මොකද්ද ලැබෙන්නේ? බලය ලැබෙනවා. සැපේ බලය ප්‍රඥාව කියලා කාරණා ගොඩක් ලැබෙන බව සඳහන් කරනවා. නමුත් විශේෂයෙන් අන්නදෝ බලදෝ හෝති ආහාර දුන්නහම ශරීර ශක්තිය ලැබෙනවා. වත්තදෝ හෝති වන්නදෝ වස්ත්‍ර දුන්නහම මොනවද ලැබෙන්නේ? සංසාරයට බොහෝම ලස්සන හමක් පෙනුමක් ඇතුව උපදින්න නම් වස්ත්‍ර පූජා කරන්න කිව්වා. වත්තදෝ හෝති වන්නදෝ වස්ත්‍ර දුන්න කියලා කියන්නේ වර්ණ දුන්න හා සමානයි. අපේ ඇඟේ තියෙන පාටට වඩා අපි ඇඳලා ඉන්නේ ඇඳුමේ පාට ලස්සන නැද්ද? ලස්සනයි. ආන් ඉවන් ඇඳුම් දන් දුන්නහම සසරට අඩු නැතුව අපිට ඇඳුම් පැළඳුම් ලැබෙනවා. හැරමිටි වාගේ දේවල් පූජා කරාම ඒත් බලයට ලොකු උපකාරයක් වෙනවා. සුවඳ පූජා කරාම මනා තියුණු ප්‍රඥාවක් ලැබෙනවා. මේ ආදි වශයෙන් දාන වස්තු 10 ජීවිතේ සම්පූර්ණ කරන්න කියලා භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. දස දාන වස්තුවයි පන්සිලුයි යමෙක් ගාව තියෙනවා නම් මරුණට පස්සේ උපදින්න හම්බෙන්නේ ඊටාම උසස් තැන. යමෙකුට හොඳට සිහි තියෙනවා නම් මම තිසරණ පන්සිල් සහිතව දස දාන වස්තුව සම්පූර්ණ කළා කියලා. ඔහුට මරණයේ ආශිර්වාදය. ඔහු බලාගෙන ඉන්නේ ඇයි තාම මැරෙන්නේ නැත්තේ කියලා. ඇයි එච්චර වමනාවක් මැරෙන්නේ? තමන් රැකපු සීලයයි දුන්න දානයයි එක්ක හොඳටම දන්නවා මම දැන් මැරිලා උපදින්නේ මීට වඩා හොඳ තැනක කියලා. උපදින්නේ මීට වඩා හොඳ තැනක නම් අනිවාර්යෙන් ඒ ගැන සතුටුයි. එහෙනම් සිල් ගත්ත කෙනා මෙලව පරලොව දෙකම සතුටු වෙනවා කියලා කීවේ ඔය වගේ කාරණා එක නේද කියලා හිතන්න. එහෙනම් භාග්‍යතුන් වහන්සේ දේශනා කළා සත්‍ය කතා කරන්න. ඊළඟට දේශනා කළා කෝප නොවෙන්න. ඊළඟට දේශනා කළා දන් දෙන්න. ආන්ගේ කටයුතු වල යමෙකුට හරියට දෙන්න පුළුවන් නම් ගච්ඡේ දේවාන සම්තිකේ මරණින් පස්සේ දෙවියන් සමීපයට යන්න හරි පහසුයි. එම්නම් කාරණාව අපි සාකච්ඡා කළා. කාල වේලාවට අනුව මූලාවටපත් නොවි ධර්ම කාරණාව තේරුම් ගන්න හැටි සාකච්ඡා කළා. ඊට අනුව ලැබිච්ච ඔබේ වටිනා මනුස්ස ජීවිතෙන් නිකරුණේ කාලේ නාස්ති කරලා විනාශ වෙන්න අරින්න නැතුව හැකි හැම මොහොතකම කුමන හෝ පින්කමකින් ජීවිතය පුරවන්න. ඒ සඳහා ඔබට තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ශක්තිය ධෛර්යය භාග්‍ය වාසනාව උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. පින්නතුනි අද මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරනු ලබන්නේ අනුරාධපුර
ගලෙන් බිඳුන වැව පදිංචි සීලවතී මැණිකේ උපාසිකා මාතාව, පද්මා කුමාරි උපාසිකා මහත්මිය, ප්‍රසන්න අබේ බණ්ඩාර උපාසක මහත්මයා ඇතුළු පිරිස. උතුම් අරමුණ හැටියට සිහිපත් කරනවා නිදන ප්‍රාප්තියට පත් වුණ පී.ජී. පියදාස මහත්මයාට සහ එස්.ජී. පීටර් මහත්මයාට මේ පින් අඩු නැතුව අනුමෝදන් වේවා. දේශකයන්න් වහන්සේ ඇතුළු බෞද්ධ නාලිකාවේ සියලුම කාර්ය මණ්ඩලයට මේ පින් අනුමෝදන් වේවා. ප්‍රසන්න අබේ බණ්ඩාර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, එස්.ජී. අනුර මහත්මයා ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, පී.ජී. චමින්ද ඇතුළු පවුලේ සියලු දෙනාටමත්, සහභාගී වන සියලුම දෙනාටත්, ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාටමත් ඇති වී තිබෙන වසංගත තත්ත්වයෙන් කිසිදු කරදරයක් නොවී සුවපත් භාවය ලබා ගැනීම සඳහා මේ පුණ්‍යාශිර්වාදය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. දායක පිරිස විසින් පින් අනුමෝදන් කළ සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. ආශිර්වාද කළ සියලු දෙනාටම රත්නත්‍රයේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී භාවයේ චිරජීවනයේ උදා වේවා. සියලු දෙනාටම ඊ타ම ඉක්මන් භවයක ඊ타මත්ම කෙටි කාලයකින් සැප සහිත ප්‍රතිපදාවෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ ධර්ම දානානිසංසය හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං දේවෝ වස්සතු කාලේන සස්ය සම්පත්ති හෝතු ච පීතෝ භවතු ලෝකෝ ච රාජා භවතු ධම්මිකෝ.